So we are going to start with grammar tenses. Right? A tenses වලිනුත් අපි අද පටන් ගන්න යන්නේ past tense. Past tense වල මොනවද තියෙන්නේ? What are the past tense in grammar? Right? Past tense කිව්වම පුතේ ඔයාලා දන්නවා අපි අද කතා කරන්නේ tenses තුනක් ගැන කතා කරනවා. Past simple past tense එක අනිත් එක තමයි past perfect. තුන්වෙනි එක past perfect continuous. Right? හරි අපි චුට්ටක් බලමු. You can write the note ඊට පස්සේ අපි note එක ලියා ගමු. Right. Yes, අපි මුලින්ම ඉගෙන ගන්නේ we are going to learn first of all past simple සරල වර්තමාන කාලය අපි කියනවා past simple කියලා. So we are going to write this. You can write the topic past simple. අපි topic එක ලියා ගමු past simple කියලා. This tense is used This tense is used to describe an action that has already happened. ඒ කියන්නේ අපි මේ tense එක භාවිතා කරන්නේ යම් කිසි action එකක් ගැන කතා කරන්න. ඒ කියන්නේ ක්‍රියාවක් ගැන කතා කරන්න දැනටමත් සිදු වෙලා තියෙන. Already happened. දැනටම සිදු වුණු tense එකක් ක්‍රියාවක් ගැන කතා කරන්න තමයි අපි past tense එක use කරන්නේ. past tense එක හැදෙන විදිහ තියෙනවා මෙතන structure කියලා දීලා subject ඒ කියන්නේ ක්‍රියාවේ වාක්‍යයක subject කෙනෙක් ඉන්නවා කර්තෘ කෙනෙක් එක්ක අපි past form එක ක්‍රියාවට අදාළ past form එක ලියනවා. Examples දීලා තියෙනවා මෙතන. You can see the examples. I walked to work today. She arrived late to school. I ate my lunch in the cafe. I saw my friend in the shop. එතකොට irregular verb එකක් ආවොත් past එක වෙනස් වෙන හැටිත් මෙතන පෙන්නලා දීලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා regular verbs වලට එක විදිහක් irregular verbs වලට තව විදිහක් නේද? eat කියන එක ate වෙලා තියෙනවා past tense වලදී. Right. අපි මේ ටික ලියාගමු. We will write this note. ඔයාලට පුතේ irregular verb list එකක් මම වෙනම දෙන්නම්. ඒ කියන්නේ කොහොමද අපේ past tense එකේ දෙයි past participle වෙද්දී verb එකක් වෙනස් වෙන්නේ කියලා. past ඒ කියන්නේ present tense එකේදී තියෙන verb එක past tense වලට යද්දි වෙනස් වෙනවා දැන්. eat, ate වෙනවා වගේ. එහෙම list එකක් I will give you, right? irregular verb list එකක්. ඒක ගොඩක් වැදගත් වෙනවා අපිට tenses වලදී. හැම එකටම ඕන වෙනවා. irregular verb list එක ඉතාම වැදගත්. ඒක මම ඔයාලට දෙනවා පාඩම් කරගන්න. Now you can write this note. Have you finished writing? Finished, teacher. Right, okay. We will look at the හරි පුතේ එතකොට past tense එක කියන්නේ ඔන්න ඔකට තමයි අපි past tense කියලා කියන්නේ. මේ සරලව ඔයාලට tenses ටික ඉස්සෙල්ලා හඳුන්වලා දෙන්නේ. මේ ඔයාලා දන්නවා ඇති. නමුත් පොඩි මතක් කිරීමක් කරන්නේ කොහොමද අපි tense එකක් tenses වල මුල ඉඳලා දැනගෙන ඉන්න ඕනේ. මගේ අරිචි දැන් තියෙනවා නම් ඒකයි මේ විදිහට මතක් කරන්නේ. right? Okay, past tense. හරි අපි එහෙනම් ඊළඟට බලමු past perfect tense එක කොහොමද එන්නේ කියලා. right?
past perfect. This tense is used to describe an action that was finished before another past action. ඒ කියන්නේ අපි past perfect එකකින් අදහස් කරන්නේ කරලා තිබුණා කියන අදහස. වෙලා තිබුණා. right? වෙලා තිබුණා. කරලා තිබුණා. ඒ කියන්නේ යම්කිසි past කළා කියන එකට කලින් වෙච්ච දෙයක්. right? දැන් අපිට කියන්න පුළුවන් when I went to school මම පාසලට යනකොට මම ඉස්කෝලේට යනකොට පාසල පටන් ගන්න තිබුණා. When I went to school the school had started. එතකොට එතන ක්‍රියාවන් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි පාසලට ගිය එක. පාසල පටන් ගත්ත එක. දෙවෙනි එක තමයි ආ පාසලට ගිය එක. එතකොට කලින් සිද්ධ වෙච්ච දෙයට තමයි අපි past perfect එක ලියන්නේ. මම යනකොට පාසල පටන් අරගෙන තිබුණා. එහෙනම් ඒක තමයි කලින් වෙලා තියෙන්නේ. ඒකට තමයි අපි past perfect එක ගන්නෙ. right? කළා කියන එක, වුණා කියන එක past tense එක, කරලා තිබුණා, සිද්ධ වෙලා තිබුණා, මෙහෙම කියලා තිබුණා කියන එක තිබුණා කියලා එන තිබුණා කොටස එන එක තමයි past perfect එක. right? අපි බලමු example එක. මේකේ structure එක හැදෙන්නේ අපිට past tense එක මේ past perfect එක එන්නේ subject had past participle had එක past participle එන එක තමයි අපි past perfect කියලා කියන්නේ. Examples බලන්න. I had finished my homework but she had already left. මම homework check කරලා ඉවර කරලා තිබුණා, homework finish කරලා තිබුණා. නමුත් teacher එතකොට ගිහිල්ලා. Next one. I had visited China. මම චයිනා වලට ගිහින් තිබුණා. My mom hadn't packed my lunch, so I had to prepare it myself. අම්මා කෑම එක pack කරලා තිබුණේ නැහැ. Hadn't packed my lunch, so I had to prepare myself. ඒ නිසා මම මේක කරගත්තා කියන අදහස. right. ඕක තමයි අපි past perfect කියලා කියන්නේ. කරලා තිබුණා, වෙලා තිබුණා කියන අදහස. එහෙම මතක තියාගත්තොත් ලේසියි. හරි. okay, you can write this. අපි මේකත් ලියාගමු එහෙනම්. past perfect. We will write the next one. අපිට යමුකෝ එතකොට ඕක තමයි past perfect tense එක. This is the past perfect tense. කරලා තිබුණා, එහෙම වෙලා තිබුණා කියන අදහස තමයි past perfect tense එකෙන් අපි අදහස් කරන්නේ. right? right. We are going to learn the next one. බලමු අපි ඊළඟට තියෙන tense එක මොකක්ද කියලා. past continuous. past continuous කියන්නේ අතීතේ කරමින් තිබුණා, කරමින් හිටියා කියන අදහස. past continuous tense. write the topic past continuous. අපි මේක ලියගමු. past continuous. right. past continuous tense බලමු කොහොමද එන්නේ කියලා. මෙතන කියනවා this tense is used to describe a past action that was ongoing. තවමත් සිදු වෙමින් තියෙන එකක් ගැන තමයි අපි past continuous එකෙන් කියන්නේ. structure එක එනවා. the structure is was were එක verb එකට ing ලියනවා නම් අපි ඒක past continuous එකක් වෙනවා. right? we write was were
with ing verb. ing verb එකක් ලියන්න. Right, we will see some examples. I was walking all day to finish my homework. මම මුළු දවසම වැඩ කරමින් හිටියේ මගේ homework එක ඉවර කරන්න. එතකොට I was working. මම වැඩ කරමින් සිටියේ. We were walking. අපි ඇවිදිමින් සිටියා. We were walking home when my mom called me. He was waiting an hour when the bus finally arrived. ඔහු පැයක් පමණ බලාගෙන සිටියා. ඇවිදිමින් සිටියා. වැඩ කරමින් සිටියා. So that is past continuous. ඔකට තමයි අපි past continuous කියලා කියන්නේ. Please write the note. Right, okay. That is past continuous. පැහැදිලි නේද? එතකොට past continuous එක කරමින් ඉන්න දෙයක් ගැන අපි මතක තියාගන්න ඕනේ මේක was were. We write the verb with was were and ing. හරි පුතේ එහෙනම් අවසාන එක අපි කතා කරන්න යන්නේ past perfect continuous. Next topic. Past perfect continuous tense. Past perfect continuous කියලා අපි කියන්නේ කරමින් ඉඳලා තියෙනවා කියන අදහස. Continuous එකයි perfect එකයි දෙක එකතු කරලා. දැන් perfect එකෙන් කිව්වේ කරමින් සිටියා කියලානේ. කරමින් ඒ කියන්නේ perfect එකෙන් කිව්වේ කරලා තිබුණා කියන එක. right? කරලා තිබුණා. Continuous එකෙන් කියන්නේ කරමින් සිටියා. එතකොට ওই දෙක එකට එකතු කරන එක තමයි past perfect continuous එකෙන් කරන්නේ. කරමින් ඉඳලා තියෙනවා. I had been waiting for a bus. නැත්නම් අපි කියනවා he had been waiting for a bus for an hour. එයා බස් එකක් එනකම් පැයක් විතර බලන් ඉඳලා තියෙනවා කියන අදහස. හරි අපි බලමු ඒ කියන්නේ අතීතයේ කරමින් ඉඳපු දෙයක් ගැන තමයි අපි past perfect continuous වලින් කියන්නේ. This tense is used to describe an action that is started in the past and continued till another action or time in the past. ඒක තමයි ඒ කිව්වේ. කරමින් ඉඳලා තියෙන දෙයක් ගැන තමයි එතනින් අදහස් වෙන්නේ. right we will see මේකේ කොහොමද බලමු structure එක එන්නේ. Subject had been, verb ing. Subject එකට had been කියන කොටසක් එකතු වෙනවා. It is special. Had been එකත් එක්ක verb එකට ing එකතු වෙනවා. You can see ing to the verb. We will see some examples here. It had been raining all day. මුළු දවසම වහිමින් තිබුණා. It had been raining. But had been එක ing කියන එක තමයි අපි past perfect continuous කියලා කියන්නේ. මෙතන past perfect එක තියෙනවා. දෙවෙනියට ing continuous එක වෙනවා. එතකොට දෙක එකට එකතු වෙලා තියෙන්නේ. ඒක තමයි ඔයගොල්ලෝ තේරුම් ගන්න. මෙතන past perfect එක ඊළඟට ing form එක. එහෙම තමයි මේක හැදෙන්නේ. right? Next one. අපි තව example එකක් බලමු. We had been looking for my phone when Jasmine found it under the sofa. මම මගේ ෆෝන් එක හෙව්වා පැයක් තිස්සේ. හොයමින් හිටියා පැයක් තිස්සේ. Sorry, we had been looking for my phone. අපි ෆෝන් එක හොයමින් සිටියා පැයක් තිස්සේ. එතකොට had been looking for my phone. හොයලා තිබුණත් නෙමෙයි, හොයමින් ඉන්නවත් නෙමෙයි.
හොයමින් ඉඳලා තිබුණා. පැයක් තිස්සේ හෙව්වා කියන අදහස. right? එතකොට ඒක තමයි එතනින් අදහස් වෙන්නේ. She had been preparing dinner when I arrived home. මම ගෙදර එනකොට ඇය රෑ කෑම සූදානම් කරමින් සිටියා. had been preparing. or had been එක තමයි ing එක එන්නේ. එයා කරමින් සිටියා. කෑම හදමින් හිටියා මම එනකොට. So that is the idea. Okay, you write this note. Past perfect continuous. Okay, right. We will do an activity. Did you understand? තේරුණා නේද පුතේ? එතකොට මේ tenses හතර අපිට past tense වලින් ඔය හතර තමයි කතා කරන්න තියෙන්නේ. Past simple past tense, past perfect tense, past continuous tense, past perfect continuous tense. Right? But past tense again අපි කියන්නේ යම් කිසි දෙයක් කළා, we did something at the past. Past perfect එකෙන් කියන්නේ අපි කරලා තිබුණා කියන එක. had එක past participle ලියනවා. Past continuous එකෙන් කියන්නේ කරමින් සිටියා කියන අදහස. Past perfect continuous කියන්නේ කරමින් ඉඳලා තියෙනවා කියන අදහස. right? එතකොට ඔය හතර තමයි වෙන වෙනම මතක තියාගන්න. You write the note, you study the note එක පාඩම් කරන්න. Right. We will do some activities. ඔයාලට වඩාත් පැහැදිලි අපි මේ worksheet එක කරමු. ඊට පස්සේ ඔයාලට වඩාත් මේක පැහැදිලි කරගන්න පුළුවන්. Right. හරි. මෙතන තියෙනවා past perfect tense and past perfect continuous and past simple tenses තුනක් තියෙනවා. අපිට first one එකේ කියන්නේ simple past or past perfect tense එකෙන් තමයි අපිට answers ලියන්න කියන්නේ. right? simple past වෙන්න පුළුවන්. past perfect අපි ගැලපෙන විදිහට ලියන්න ඕනේ. we have to write the matching answer. So then look at the first example. They went home after they had finished their work. එතකොට මෙතන කියන්නේ they went home. එයාලා ගෙදර ගියා after they had finished their work. එයාලගේ වැඩ ඉවර කළාට පස්සේ. එතකොට අපි මෙතන පොඩ්ඩක් බලන්න පුතේ ඔයගොල්ලෝ. You look here. මෙතන actions දෙකක් තියෙනවා. එකක් තමයි ගෙදර ගිය එක, අනිත් එක වැඩේ අවසන් කරපු එක. මේ දෙකෙන් අපි මුලින් කරලා තියෙන්නේ වැඩේ අවසන් කරපු එක. ඒකයි මෙතන තියෙන්නේ after කියලා තියෙන්නේ. right? අවසන් කළාට පස්සේ ගෙදර ගියා. එහෙනම් අපි ඉස්සෙල්ලා කළේ වැඩේ අවසන් කරපු එකනේ. ඒකට තමයි past perfect එක ලියන්නේ. මතක තියාගන්න. කලින් කරපු දෙයට තමයි past perfect එක ලියන්නේ. ඊට පස්සේ එකට අපි past tense එක ලියනවා. right? They had finished. වැඩේ අවසන් කරලා තිබුණා. එයාලා ගෙදර ගියා. after කියන එක තිබුණොත් after එකට පස්සේ එන එකට තමයි අපි past perfect එක ලියන්නේ. මතක තියාගන්න. අනිත් එකට simple past එක ලියනවා. next one, she out when I called her. when I called her මම කතා කරනකොට එයා එළියට ගිහින් තිබුණා. එහෙනම් අපිට කියන්න පුළුවන් she had gone out when I called her. So that's it. right? එතකොට මතක තියාගන්න ඕගොල්ලෝ after තිබුණොත් after එකට පස්සේ එන එකට තමයි අපි past perfect ලියන්නේ. right? when before මෙන්න මේ වචන තිබුණොත් when before වචන තිබුණොත් ඒකට කලින් එන එකට තමයි past perfect ලියන්නේ. මතක තියාගන්න වෙනස. after තිබුණොත් then පස්සේ තමයි past perfect ලියන්නේ. when before මේ වචන තිබුණොත්
කලින් තමයි අපි past perfect එක ලියන්නේ. Right? Okay. අපි කරමු බලන්න we will do this activity. Right. Start to write it in your grammar book. Grammar book එකේ අපි ලියලා පටන් ගමු. So here මම කිව්වා ඔයාලට when තියනවා නම් අපි ඊට කලින් ලියන්නේ past perfect එක. එහෙනම් අපිට ලියන්න පුළුවන් she had gone. We can write she had gone out. Before we got back, එතකොට ඒකටත් කලින් before තිබුණොත් කලින් එන එක තමයි past perfect වෙන්නේ. Eaten. She had eaten. He wondered why I not තියෙන නිසා අපිට කියන්න පුළුවන් I had not visited. Already තිබුණොත් ඒකටත් කලින් එන එක තමයි past perfect වෙන්නේ. She had already, we can write she had already seen. දැන් මෙතන blanks දෙකක් තියෙනවා. The fire spread to the next building before the fireman. එහෙනම් before එකට කලින් එන එක මම කිව්වා past perfect වෙනවා කියලා. The fire, we can write, had spread before the fireman. එහෙනම් එතනට අපි ලියන්න ඕනේ past simple එක arrived. Number 7. They drank small cups of coffee after තිබුණොත් පස්සේ එන එකයි past perfect වෙන්නේ. After they had finished dinner. Dinner එක ගත්තට පස්සේ. After they had finished dinner. He told me he had caught a young lion. He told කියලා told කියන්නේ past tense එක දීලා තියෙනවා. එහෙනම් අනිත් එක තමයි අපිට ලියන්න තියෙන්නේ past perfect වලින් had caught. මෙතනත් before එක තියෙන්නේ. So you have to write my mother had worried a lot about him before she heard. So these are the answers you have to write.
Right. Okay, so these are the answers of past tense and past perfect tense. අපි කතා කළේ past tense සහ past perfect. Right. Did you understand? ඔයාලන්ට තේරුණාද පුතේ? Did you understand? Yes, madam. Yes, madam. Good. Okay, next one. අපි මේක මම ඉතුරු ටික ඔයාලට homework විදිහට එවන්නම්. You do it at home. There are some more activities. ඒ ටික homework විදිහට කරන්න තමයි අපිට practice එක එන්නේ. මෙතන තියෙනවා activity එකක් ඒක. Right. Number C, fill in the following sentences by using past perfect continuous tense. Past perfect continuous එකෙන් තමයි අපිට ලියන්න කියන්නේ. First example, we had been playing football for half an hour when it started to rain. We had been playing. අපි සෙල්ලම් කරමින් සිටියා. football ක්‍රීඩා කරමින් සිටියා. වහින්න පටන් ගන්නකොට when it started to rain. Right. Like that you have to use past perfect continuous tense. Please write this. I had been studying, you can write. Had been studying. And the next one, she had been doing. ඔය විදිහට අපිට had been එක verb එකට ing ලියන්න තමයි තියෙන්නේ, right? Present perfect, sorry, past perfect continuous කියන්නේ අපි ඕකට. That is past perfect continuous tense. Right? This is past perfect continuous tense. We write had been with ing. Right. Okay, did you understand? Yes, madam. Yes, right. Okay, so we discussed today. You have some homework from this. I will send the worksheet to you on the group. So you can do those homeworks. මෙතන තියෙනවා පුතේ තව worksheet. මේවා මේ you can do at home, right? පුළුවන් ටික කරන්න. I will send the worksheet to you. අපිට මේවා practice වෙන්නේ as much as we can. We have to practice the worksheets, right? We have to practice grammar writing. That's how we can practice our grammar. Right. Now I'm going to another lesson. මම කිව්වා ඔයාලට අපි අර මේ O level papers වලින් activities ටිකක් කරනවා කියලා. We are doing some activities. වෙන වෙනම තියෙනවා ඔයාලට vocabulary, reading, writing and grammar කියලා O level papers වලින් එන activities අපි වෙනම කරනවා. Right. අපි එනම් බලමු එහෙම එකක්. You can ඒක වෙනම පොතක ලියා ගන්න පුතේ. මම ඔයාලට කිව්වා වෙනම book එකක් O level question paper book එකක් වෙනම තියාගන්න කියලා. Right? Okay. I will show you the worksheet. එම මේ පහුගිය papers වලින් ගත්තේවා from the last papers, past papers.
Yes, the first one is there are some vocabulary activities. Match the words in A with its meaning in B. Total A B meaning match කිරීමක් කරන්න තියෙන්නේ. If you can please write the word මෙතන ලියන්න තියෙනවා. ඔයාලා A side එකේ වචන ලියන්න. ඊට ඉස්සරහින් එන්න ඕනේ B side එකට අදාළ meaning word එක ලියන්න තියෙන්නේ. Right? Okay. Please write this. Adventure, well-known, endangered, provide, conservation, success, purify, generation, atmosphere, admire. මේ words ටික ලියලා එතනින් match වෙන එක ගන්න තියෙන්නේ. I will tell you the Sinhala meaning. I'm Sinhala meaning එක කියන්නම්. ඔයගොල්ලෝ දන්නේ නැතිව තියෙනවා නම්. ඉස්සෙල්ලා ලියා ගන්න. You first write these words. Right. We will see how the answers should be. අපි බලමු කොහොමද මේකේ answers මේ වගේ එන්න ඕනේ කියලා. දැන් මෙහෙම ගත්තොත් පුතේ O level අනිවාර්යෙන් මේ වගේ මේ එන questions තමයි අරගෙන තියෙන්නේ. Vocabulary එතකොට most times vocabulary ප්‍රශ්න තියෙනවා ඔය වගේ වචන සම්බන්ධව එන්නේ ඒවා තේරුම සහ the meaning and the use of the words, right? Okay. අපි adventure කියලා කියන්නේ වීර ක්‍රියාව කියන එක ඔයගොල්ලෝ දන්නවා නේද? adventure කියන්නේ වීර ක්‍රියාව. So it should be අපිට ගන්න පුළුවන් victory. Yes, no, victory, adventure, we can take exciting experience. Exciting. හරිම මතක සිටින අත්දැකීමක් adventure එකක් කියන එක. Next one, well known, හොඳින් දන්නා. එහෙනම් අපිට කියන්න පුළුවන් famous, ප්‍රසිද්ධ. Well known එහෙම නැත්නම් famous we can say. Endangered කියන්නේ වඳ වීමේ තර්ජනයට ලක් වූ. So we can write මෙතන අපිට ගන්න පුළුවන් endangered, helpless. Provide කියන්නේ සපයනවා, supply. Conservation, protection. Conservation කියන්නේ සංරක්ෂණය. Protection ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම. Success කියන්නේ සාර්ථකත්වය. Victory ජයග්‍රහණය, සාර්ථකත්වය. ඔය දෙකටම අපි කියනවා. Purify පිරිසිදු කරනවා. We can say refine. Generation, peer group. පරම්පරාව ඒ කියන්නේ සම වයස් කණ්ඩායම, peer group එක. Atmosphere කියන්නේ වායුගෝලය, air. Admire අගය කරනවා, praise. So these are the answers. Okay, right. The meanings මතක තියාගන්න පුතේ. You have to remember the meanings. And number 2, put the following words in the correct column. අපිට මේ දීලා තියෙන words we have to write in the correct column. Stationery කියන්නේ ලිපි ද්‍රව්‍ය. Condiments කිව්වොත් කුළුබඩු අපි කියනවා කුළුබඩු කියලා. Bakery නිෂ්පාදන පාන් like that, bread. Dairy products mean කිරි නිෂ්පාදන, milk, yogurt, butter, like that. So you have to arrange these items under these 4 columns. Right? මේ 4 columns යටතේ තමයි ඔයාලට මේවා arrange කරන්න තියෙන්නේ.
if you can please write it අපි ඒකත් ඉක්මනට ලියාගමු. මේ වචන ලියන්න අවශ්‍ය නැහැ පුතේ. No need to write the list of words. columns 4ට දාලා ලියන්න තියෙන්නේ. You write only according to the columns. Stationery ලිපි ද්‍රව්‍ය, condiments කියන්නේ කුළු බඩු, bakery කියන්නේ පාන් ආශ්‍රිත නිෂ්පාදන, dairy products කියන්නේ කිරි ආශ්‍රිත නිෂ්පාදන. So you have to arrange the words. Okay, we will see. අපි බලමු කොහොමද මේ වගේ එකක් එන්නේ කියලා. Now here stationery වලට අපිට ගන්න පුළුවන්. We can get for the stationery ඔයාලා ගන්නවා අපිට පුතේ ගන්න පුළුවන් activity books, erasers, photocopy sheets, pencils, that one. ඒ ටික තමයි අපිට ගන්න පුළුවන් stationery කිව්වහම we can get for stationery. And condiments කුළු බඩු කිව්වහම අපිට ගන්න පුළුවන් pepper, gummiris, salt, lunu, turmeric කියන්නේ කහ ඒව ගන්න පුළුවන් අපිට, right? Next one, bakery පාන් ආශ්‍රිත නිෂ්පාදන අපිට ඒවට ගන්න පුළුවන්. We can get bread, hamburger, bun, we can take. Dairy products කිරි ආශ්‍රිත නිෂ්පාදන we can get cheese, yogurt, chocolate, curd, butter. Yes. So ඉතුරු වෙන වචන ටිකක් තියෙනවා. එකකටවත් දෙන්න තියවත් උතන තියෙනවා. There are some words remaining. Okay. අපිට එකකටවත් ගන්න බැරි වචනත් ඉතුරු වෙනවා, right? Okay. So අපි මෙන්න මේ වගේ activities ටිකක් කරන්න ඕනේ පුතේ every day as a practice for your O level exam. I will give some homeworks from this also. මේ වරුන් මම ඔයාලට homework එක sheet එකක් එවන්නම්. You please do that homework. එකපාරට O level exam එකට යනවා කියලා මාස 6ක් තිස්සේ ඔක්කොම cover කරන්න බෑ අපිට. So we should have long term practice. අපි දීර්ඝ කාලයක් තිස්සේ practice කරලා අපිට පුරුදු වෙන්න ඕනේ. තේරුණාද? පුළුවන් මාස 6ක් කරගන්න හොඳටම දැනුම තියෙනවා නම් if we are expert in English we can. But එහෙම හදිස්සි වෙලා එහෙම අවශ්‍ය නැහැ නේද? කන්තිය අපි සූදානම් වෙන්න ඕනේ. That's why I am practicing you for that. So you have to answer these questions. මම ප්‍රශ්න ටිකක් ඔයාලට එවන්නම් past papers වලින් එවන තියෙන ප්‍රශ්න. You can answer these at home, right? Okay. Right. So there is another very important topic, your essay එක ඔයාලට essay එකක් හැමදාම අපි කරනවා. Every week we do an essay. Right. We will see what is today's essay. අපි අද බලමු මොකක්ද essay එකට තියෙන්නේ කියලා. ටීචර් මේ essay එක ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්නේ. Please write it. ඒකත් ඔයාලා පොතේ ලියලා හොඳට study කරන්න මේ දෙන essay එක, right? පාඩම් කරලා තියාගන්න. Okay? Right. අපි බලමු මොකක්ද අද තියෙන්නේ කියලා. Very timely topic. මේ වගේ එකක් එන්න පුළුවන් බොහෝ දුරට, right? මේ අපේ දැනට පවතින තත්ත්වය, the current situation, COVID-19 pandemic situation මේ හා සමාන ඒකට අදාළ essay එකක් මොකක් හරි දෙන්න පුළුවන් බොහෝ දුරට. So that's why I write this. අපි ඒ ගැන මොකක් හරි දැනුවත් වෙලා ලියන්න පුළුවන් වෙලා ඉන්න ඕනේ. We can see responsibilities of a good citizen in a pandemic situation. මේක තමයි essay topic එක. ඒ කියන්නේ pandemic situation මේ වගේ හදිසි අවස්ථාවකදී ව්‍යසනයකදී හොඳ පුරවැසියෙක් විදිහට අපේ තියෙන යුතුයකම සහ වගකීම ගැන තමයි මේ essay එකෙන් කියන්නේ, right? ඔයාලට ප්‍රශ්නේ මෙතන පේනවා. Write an essay on responsibilities of a good citizen in a pandemic situation.
කියලා ප්‍රශ්නේ තියෙන්නේ, right? So this is the essay. අපි වෙනම දවසක කතා කරමු essays ලියන්නේ කොහොමද? ඒකේ කොහොමද formation එක එන්න ඕනේ? ඒ විස්තර. අදට topic එක විදිහට මම මේක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. එතකොට මේකේ තියෙන්නේ the first paragraph එකෙන් අපි කියනවා introduction එක. පොඩි හැඳින්වීමක් කරන්න. Right? The world is developing day by day and the whole world has become a global village. However, with the dawn of new technology, එතකොට මේ මෙහෙම කියලා පොඩි විස්තරයක් කරනවා. ඊළඟට තමයි අපි COVID-19 ගැන කියන්නේ. A pandemic is an epidemic occurring worldwide that affects a large number of people. ගොඩාක් මිනිස්සුන්ට බලපාන දෙයක්. COVID-19, SARS. එතකොට මේ තිබුණු රෝග ගැන තමයි කියන්නේ. Right? ඒ වගේ දෙයකදී අපි පුරවැසියෙක් විදිහට කොහොමද ක්‍රියා කරන්න ඕනේ කියන එක තමයි මේකෙන් කියන්නේ. Right? So you have to make a difficult word. සමහර වචන තියෙනවා නම් ඔයාලා dictionary එකකින් refer කරලා පොඩ්ඩක් ඔයාලගේ කැපවීම තියෙන්න ඕනේ පුතේ. මම ටීචර් විතරක් ඔක්කොම කියලා දීලා හරියන්නේ නැහැ. ඔයගොල්ලෝ අමාරු වචන dictation මේ මොනවාද? dictionary එකකින් බලන්න බලලා තේරුම හොයාගෙන මේක study කරන්න try to study this. මේ ඔක්කොම නොලියුවට ප්‍රශ්නයක් නැහැ. අඩු ගන්න මේකෙන් ටික දුරක් හරි ලියා ගන්න පුළුවන් තරමට ඔයාලට මේ කරුණු ටික දුන්නේ. ගයිඩ් එකක් දුන්නේ. Right? I gave you a guide. මේක copywriting කරන්න අවශ්‍ය නැහැ. අදහසක් ගන්න මේක read කරලා. Right? පුළුවන් ටික මතක තියාගන්න. Right. හරි. එතකොට ඒක තමයි essay එක. Right? That is the essay for today. So අපි තව එකක් කිව්වා මේ ඔයාලගේ grade 10 වල book එකේ ඉඳලා අපි වචන ටිකක් කරනවා. මොකද මේ වචන O level exam එකට එන නිසා ඒ වචන මම හැම සතියකම ඔයාලට සිංහල meaning එකත් එක්ක දෙනවා පුතේ. ඒවා පාඩම් කරගන්න. මොකද අපි ওই වචන දැනගත්තේ නැති වුණොත් අපිට සමහර ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න බැරි වෙනවා. ඒ නිසා මේ දෙන වචන වල සිංහල meaning එකත් එක්ක පොඩ්ඩක් පාඩම් කරලා තියාගන්න. right? පාඩමේ මුල ඉඳලා පොතේ මුල ඉඳලා වචනේ ඊට අදාළ සිංහල තේරුමයි දෙන්නේ. ඕගොල්ලෝ ඒවා පාඩම් කරලා තියාගන්න. පොඩි ළමයිගෙන් වගේ dictation ගන්න බෑනේ මට ඔයාලගේ නේද? I can't take dictation from you. ඔයාලට මේ වචන ටික දෙනවා with the සිංහල meaning. ඒ ටික පාඩම් කරගන්න ඕනේ. හරි. එහෙනම් ලියාගමු අපි මේ වචන ටික. We will write these words. මේ වචන ටික ලියා ගන්න. අලුත් වචන ඇති සමහර විට ඔයගොල්ලෝ දන්න වචන. Write with the සිංහල meaning. With the all words vocabulary lessons only. So you have to study these and be prepared for those, right? So we did today we did grammar, past tenses, all the past tenses we discussed, and vocabulary. I gave you some words from the school textbooks, and we did vocabulary activities from past papers. And essay, I will send it to you. You can study it and write. Right. එතකොට ඔය ටික තමයි පුතේ තියෙන්නේ. Do the homework කරන්න. Right? Okay. Right. Okay. Then we are going to wind up the class. Then we will meet next day. Okay. See you.